ආයුබෝවන්. ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලක්වාසී ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය නිරෝගී සුව සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත. අධිවේගයේ යනවා නම් පරතරය අනිවාර්යයි. පොලිසියෙන් සිහි කැඳවීමක්. අලුත් අවුරුද්දේ පැලයක් සිටුවන්න අලුත් නැකතක්. රූපවාහිනී මහගෙදරින් කිරුළු පලන් කුමරාත් කුමරියත් ප්‍රවෘත්ති මැදිරියේ. මහා පරිමාණයෙන් යතුරුපැදි සොරකම් කළ ජාවාරමක් පොලිසිය අල්ලයි. ඇස්ට්‍රාසෙනෙකා සම්පූර්ණයෙන්ම නවතා දමන්න ඩෙන්මාර්කයෙන් තීරණයක්. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලක්වාසී සියලු දෙනා නිරෝධායන නීතියට මුල් තැන දෙමින් හෙළ සිරිත් විරිත් අනුගමනය කරමින් උත්කර්ෂවල් ලෙස අද සැමරුවා. ආහාර පිසීම, වැඩැල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී චාරිත්‍රවලට අමතරව අලුත් අවුරුදු සමයේ ඉටු කළ යුතු තවත් චාරිත්‍ර කිහිපයක්ම ඉතිරිව තිබෙනවා. අනිත්තා පෙරවරු 6:40ට නැගෙනහිර දිශාව බලා පැලයක් සිටුවීමේ නැකතක්ද මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට එක් කර තිබීම විශේෂත්වයක්. හිසතෙල් ගෑමේ නැකත යෙදී තිබෙන්නේ ලබන 17 වනදා එනම් සෙනසුරාදා පෙරවරු 7:16ටයි. රැකී රක්ෂා සඳහා පිටත් යාමේ නැකත 19 වනදා එනම් සඳුදා පෙරවරු 6:39ට යෙදී තිබෙනවා. පසුගිය වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්න හැකියාවක් ලැබුණේ නැහැ. හේතුව තමයි කොරෝනා උවදුර. හැබැයි අද අපිට කොරෝනාව පාලනය කරගෙන අවුරුදු සමරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. කොහොම වුණත් අවුරුදු උත්සව පැවැත්වුණේ නම් නිරෝධායන නීතිවලට මුල් තැන දෙමින්. නව අවුරුදු උදාවත් සමග බෞද්ධ හා හින්දු ආගමික සිද්ධස්ථාන සදහැවතුන්ගෙන් සහ බැතිමතුන්ගෙන් පිරී පැවතුණා. මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණි විශාල පිරිසක් දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. ශ්‍රී දළදා මාලිගයේ කිරීතිරවීමේ පුරාණ චාරිත්‍රය සුබ මොහොතින් ඉටු වුණා. ඒ ප්‍රධාන දොරටුව සහ පල්ලෙමාලේ දොරටුව අසලයි. දළදා වහන්සේ උදෙසා තේවා බහර මහා සංඝරත්නය සහ දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. හින්දු කෝවිල් වෙත පැමිණි බැතිමතුන්ද ආගමික වතාවත්වල නිරත වුණා. වවුනියාව හින්දු කෝවිල අද උදෑසනද බැතිමතුන්ගෙන් පිරී පැවතුණා. කොවිඩ් රෝගී මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සහ හෙද කාර්ය මණ්ඩල සඳහා පළතුරු හා රසකැවිලි පිඟානක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, කාගිල් ස්පුට් සිටි සහ තවත් පෞද්ගලික ආයතන කිහිපයකම දායකත්වයෙනුයි ඒ ක්‍රියාත්මක කෙරුණේ. මුල්ලේරියාව මූලික රෝහලේදීද මෙම ප්‍රදානයන් ලබා දීම සිදු කෙරුණා. මේ අතර බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටුවා ඇති කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයටද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මූලිකත්වයෙන් තෑගිභෝග ලබා දීම සිදු කෙරුණා. වයඹ හඬ ගුවන්විදුලියේ පාලක කුමාරි ගුණරත්න මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට අවුරුදු අසිරිය රැගෙන නෑගමන් යාමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එක් වුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය සහ කාගිල් ස්පුට් සිටි ආයතනයයි ඒ සඳහා මූලික වුණේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මෙහෙයවීමෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් සඳහා ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් තෙල්දෙණිය මූලික රෝහලේදීද පැවැත්වුණා. එම රෝහලේ වෛද්‍ය නිලධාරී හසන්ත කරල්ලියද මහතා වෙත ඒ සඳහා වන ද්‍රව්‍ය ප්‍රදානය කිරීම සිදු කෙරුණේ කඳුරට සේවයේ වැඩසටහන් නිෂ්පාදක රංගන ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන්. වෙනුරි මේ උත්සව සමයේදී රියානතුරු වැඩි වෙන්න පුළුවන් කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාව දැනුවත් කළා. ඒ වගේම ඉල්ලීමකුත් කළා. ඒ තමයි සුපරීක්ෂාකාරීව රිය පදවන්න කියලා. ඔව් සහන්. ජනතාව ආරක්ෂා කරන පොලිසිය ජනතාවගෙන් එහෙම ඉල්ලීම් කළත් අපේ රටේ රිය පවදවන්නන් ඒ ඉල්ලීම් අනුතුරු ඇඟවීම් සලකනවද කියලා නම් පුංචි සැකයක් තියෙනවා. මොකද දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැල්නිගමත් දොඩන්ගොඩත් අතර රිය අනුතුරක් සිද්ධ වුණා. වාහන 10ක් එකිනෙක ගැටලා තියෙනවා. ඒ වගේම මේක නිසා පැය ගණනාවක් දැඩි රථ වාහන තදබදයකුත් අද දවසේදී තිබුණා. අද දින උදෑසන කාලයේදී ගැලනිගම සහ දොඩම්ගොඩ අතර ප්‍රදේශයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ 30.1
කිලෝමීටර 90 ආසන්න ප්‍රදේශයකදී රියානතුරක් වාර්තා වුණා. මේ රියානතුරට මෝටර රථ 8ක් පමණ සම්බන්ධ වී තිබුණා. එකිනෙක ගැටීමක් වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වන ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා. එක් කරුණක් වන්නේ අද දින සාපේක්ෂව වැඩි වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කරනවා. ඒ වගේම මේ ගමන් කරන අවස්ථාවේදී වාහන අතර නියම දුර පරතරය තබා නොගැනීමින් ගමන් කරන ස්වරූපය නිසා එක් වාහනයක් අනතුරට ලක් වුවහොත් පිටිපස්සෙන් ගමන් කරන අනිකුත් වාහන ඒ ආකාරයටම අනතුරට ලක්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී නිසි අවධානය මාර්ගය වෙතම යොමු කරන්න, ජංගම දුරකථන එක් අතකින් අල්ලාගෙන ගමන් කිරීම, නැතහොත් දුම්පානය කරමින් ගමන් කිරීම, වෙනත් ක්‍රියාවලියක යෙදමින් ගමන් කිරීම සම්පූර්ණයෙන්ම අතර කළ යුතුයි. අත් දෙක වී අකුරේ හැඩයට ස්ටියරිං වීල් නැත්නම් සුක්කානම් මත තිබීමද වැදගත් වෙනවා. මේ කරුණු ගැන අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබනවා. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගා හැතැක්ම පිවිසුමින් කොළඹ බලා යාමට පැමිණි වාහන රියදුරෙකු එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහර දී තිබෙනවා. ඊයේ දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගා හැතැම්ම ප්‍රවේශයේදී දක්ෂිණ අධිවේගී මාර්ග කොට්ටාශයට අනුයුක්ත පොලිස් නිලධාරියෙක් යම් පුද්ගලයෙක් ආසනපටි පැළඳ නොසිටි අවස්ථාවේදී ඔහුට ආසනපටි පැළඳා නැති බවට දන්වා වරද පෙන්වා දීමක් සිදු කර තිබෙනවා. මේ අවස්ථාවේදී අදාළ රීදුරා විසින් පොලිස් නිලධාරියාට පහර දීමක් සහ සාපරාධී බලහත්කාරය පෑමක් සිදු කර තිබෙනවා. එම නිසා අදාළ රීදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එල්පිටිය අධිකරණය වෙත අද දිනේදී ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියමිතයි. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ එහෙම රියානතුරක් වෙද්දී රටේ අධිවේගී මාර්ගවල ආදායම පුදුම විදියට ඉහළ ගිහිල්ලත් තියෙනවා. ගෙවිච්ච දින 4කදී විතරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 135ක් ඉක්මවලා ගිහිල්ලා. ගෙවී ගිය දින 4ක කාලය තුලදී වාහන 5,15,000කට වැඩි සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයට පිවිස තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ආදායම මිලියන 8කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අධිවේගී මාර්ගයේ වාහන අතර පරතරය පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ පසුගිය දින කිහිපය තුලදී ඇති වූ අනතුරු සැලකිල්ලට ගනිමින්. වෙනුරි 2021 ITN සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරා සහ කුමරිය තරඟවලට හිමි වුණේ විශේෂ ස්ථානයක්. ඔව් සහන්. මෙවර ITN සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරා සහ කුමරිය ලෙසින් කිරුළු පැලඳි වාසනාවන්තයා සහ වාසනාවන්තිය අද අපේ ප්‍රවෘත්ති අංශයට ආවා. අංක 1න් තරඟ කළ ඔහුයි අද දවසේ ග්ලෝ ඇන්ඩ් හැන්සම් අවුරුදු කුමරා ලෙසින් අභිෂේක ලබන්නේ. අංක 4 ඔබ තමයි ජයග්‍රාහිකාව. අපේ උණුසුම් සුබ පැතුම්. මට ජයග්‍රහණය නොලැබුණාට කම් නැත. මගේ කුලකයේ කෙනෙකු දිනුවා නම් හොඳයි කියලා කියපු ඔබ තමයි ජයග්‍රාහිකාව. පිචියට ගී ගයන රූබරුමා මෙවයි කතා කරන ඔයස් දෙක අලුත් වෙනුරි මේ වෙද්දී අවුරුදු කුමරත් කුමරියත් අපිත් එක්ක අදහස් සූමාරු කරගන්න සූදානම් වෙලා ඉන්නවා. නිවේශ යුගාන්ති අපි කැමති දැනගන්න ඇතරම මේ මොහොතේ ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අවුරුදු කුමරාගේ සහ කුමරියගේ අලුත්ම තොරතුරු. වෙනුරේ සහන් ඔයාලා දෙන්නටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝකේ ජීවත් වෙන්නට ලස්සන ඕනෑ වේ කියලා කතාවක් තියෙනවා. ලස්සන කියන දේ කෙනෙක්ගේ බාහිරය සහ අභ්‍යන්තර කියන දෙකම එකට එකතු වෙලා හැදෙන දෙයක් කියලායි මා විශ්වාස කරන්නේ. යුගාන්ති මේ වෙලාවේ අපි සූදානම් වන්නේ බොහෝම විශේෂ කටයුත්තක් කරන්න. ඔනි මේ අනිවාර්යෙන්ම වසන්ත කාලේ රබන් හඬ ඇහෙනකොට අපි දන්නවා අවුරුද්ද ඇවිල්ලා කියලා. ඉතින් මේ වසන්ත කාලේ සුන්දරත්වය රටටම ගෙනෙමින් ස්වාධීන රූපවාහිනී සේවයේ සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරා සහ කුමරිය අද අපේ ප්‍රවෘත්ති මැදිරියට ඇවිල්ලා ඉන්නවා. අපි සූදානම් ඔවුන් එක්ක සුහඳ කතා බහක නිරත වෙන්න. මගේ ළඟම ඉන්නවා අපේ ITN අවුරුදු කුමරා දනුක ලංකාතේ නුවර. දනුක සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. දනුක මම කැමති ITN අවුරුදු කුමරා අපේ. ඉතින් ITN අවුරුදු කුමරගේ විස්තර ටිකක් කියමු. මගේ නම දනුක ලංකාතේ නුවර.
මම වත්තල ප්‍රදේශයේ ඉඳලා මගේ වයස අවුරුදු 25යි. හොඳයි. යුගාන්ති මගේ පැත්තේ ඉන්නවා 20යි 21 සූර්යමංගල්‍යයේ අවුරුදු කුමරිය කිරුල කියනකොටම මේ දවස්වල යම්කිසි තිගැස්මක් අපේ හිතවලට එනවා. හැබැයි ඇයගේ කිරුල බොහොම සුරක්ෂිතව ඇයගේ හිසේ රැඳ වෙලා තියෙනවා. ඇය තමයි දසුනි නවෝදයා මధుවන්තිය. දසුනි මම කැමතියි ඔයාගේ විස්තර ටිකක් දැනගන්න. මගේ නම දසුනි නවෝදයා. මම ආවේ කඩවත ප්‍රදේශයේ ඉඳලා. මගේ වයස අවුරුදු 20යි. හොඳයි යුගාන්ති අපි මේ දෙන්නගෙම අහලා බලමු දැන් ජීවිතයේ ලොකු දැන් කිරුල හිමි කරගන්න වෙලාවේ මම දසුනිගෙන් පටන් ගන්නවා. කිරුල හිස මතට වැටෙන වෙලාවේ මොන වගේ හැඟීමක්ද දැනුනේ? අපි ඒක වචන වලට පෙරලමු. ඇත්තට මේ වෙලාවේ හිතා ගන්න බෑ. ඒ වගේම ලොකු සතුටක් එක්ක ඒ සතුට වැඩිකමටම ඇසට කඳුලක් ආවා. හැබැයි පොඩි විශ්වාසයක් තිබ්බා. ඉතින් ඒ අවස්ථාවේදී ඊටම සතුටින් ඒ අවස්ථාවට මුහුණ දුන්නා. අපි හැමෝටම සිහින බලාපොරොත්තු තියෙනවා. දනුකටත් තියෙන යම්කිසි සිහිනයක්. ඒ බලාපොරොත්තුව ඊයේ රාත්‍රියේදී සාර්ථක වෙනවා. දනුක මොන වගේ හැඟීමක්ද දෙනුනේ මේ මොහොතේ? ඇත්තටම පොඩි කාලේ ඉඳලා තිබ්බ හීනයක් ඒ වෙලාව හැබෑ වුණේ. ඉතින් ලොකු සතුටක් ඇති වුණා. ඒ වගේම ඒ දේ වචන වලට පෙරලන්න හරි අමාරුයි. දසුනි දැන් තරුණ පරම්පරාවට එක පැත්තකින් චෝදනාවක් එල්ල වෙනවා කිසිම හැදෑරීමක් නැතුව ආවට ගියාට දේවල් කරනවා කලාවේ හරය නැති කරලා දානවා කියලා. හැබැයි අපි විශ්වාස කරනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයෙන් එළියට එන ඔබ දෙපළ එහෙම කරන එකක් නැහැ කියලා. මොන වගේ හැදෑරීමක් එක්ක මොන වගේ සැලසුමක් තියෙන්නේ ඉදිරියට ඔබේ හැකියාවන් ඔබ මට්ටම් කරගන්න? නිවේදන ශාස්ත්‍රයෙන් හා කලා ශාස්ත්‍රයෙන් ඉදිරියට යාමට වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට අදහසක් තියෙනවා. ඒ වගේම ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගේ අත්දැකීම් ඒ දේවල් අනුගමනය කරමින් ඉදිරියට යාමටත් බලාපොරොත්තු වෙනවා. ඔව් ඒ වගේම දනුක මම කැමතියි දැනගන්න නාලිකා බොහොමයක් තියෙනවා. ඇයි ස්වාධීන රූපවාහිනී ITN මහගෙදර තෝරගත්තේ අවුරුදු කුමරා කියන සිහිනය මේ නාලිකාවෙන් සම්පූර්ණ කරගන්න ඕන කියලා? ඇත්තටම ITN කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ උරුමය සුරකීමේ ආයතනය. ඉතින් ඇත්තරම ITN එකේ තියෙන විනිවිදභාවය මේ මම ගොඩක් ITN එකේ තිබ්බ තරඟ බලලා තියෙනවා. ඉතින් තිබ්බ විනිවිදභාවයත් එක්ක තමයි මම ITN අවුරුදු කුමරා කියන සංකල්පයට ආයුධපතක් යොමු කරේ. ඔව් දසුනිගෙන් මම අහන්න කැමතියි දැන් තරුණ පරම්පරාව සමහර වෙලාවට වැරදි පාරවල් වල යන තියෙන ඉඩකඩ වැඩි. ඔබ තරුණියක්, සුන්දර තරුණියක්, ගුණවත් තරුණියක් විදිහට තමයි ITN සූර්යමංගල්‍යයේ අවුරුදු කුමරිය බවට පත් උනේ. අපේ වත්මන් තරුණ පරම්පරාවට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? තරුණ පරම්පරාවට කියන්න තියෙන්නේ ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඒ කාලය සරු දෙයක් සඳහා යොමු කරන්න කියලා තමයි මට තරුණ පරම්පරාවකින් ඊටම සරලවම ඉල්ලන්න තියෙන්නේ. යන ගමන හරියට දැනගෙන හරි විදිහට යන්න ඔය දෙන්නටම හදවතින්ම අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමයෙන් සතුටෙන් සෞභාග්‍යයෙන් පිරිපුන් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔව්. නිවේශයේ ප්‍රාර්ථනාවත් එක්කම අපි සූදානම් යලිත් සම්බන්ධතාවය ලබා දෙන්න වෙනුරි සහන් ඔබ දෙපළට. කොරෝනා උවදුර නිසා දැඩි අපහසුතාවයට පත්වෙලා ඉන්න අඩු ආදායම්ලාභී පවුල්වලට අවුරුද්ද සමරන්න ආණ්ඩුව රුපියල් 5000ක දීමනාවක් ලබා දුන්නා. ඒ දීමනාව ගොඩක් දෙනෙකුට වටිනා තෑග්ගක් වෙලා තියෙනවා. ඔව් සහන්. අලුත් අවුරුද්ද උදා වුණු අද දවසේත් මේ අඩු ආදායම්ලාභී පවුල්වලට 5000 දීමනාව ලබා දෙන එක නම් නතර වුණේ නැහැ. මොකද සමුද්‍ර නිලධාරීන් නැකතටම 5000 දීමනාව අඩු ආදායම්ලාභීන්ගේ ගෙවල් වලටම ගිහිල්ලා අද ලබලා දුන්නා. ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් හඳුනාගත් පවුල් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීමේ වැඩපිළිවෙල ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත එම බලකාය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්වයි ක්‍රියාවට නංවා ඇත්තේ. සමෘද්ධිලාභීන් අඩු ආදායම්ලාභීන් වැඩිහිටි ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාලාභීන් සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන්නන් සහිත පවුල් සඳහා එම දීමනාව ලබා දීම සිදුවනවා. පසුගිය දිනවලදී එය ලබා ගැනීමට නොහැකි වූ අයට හෙට දිනේ ඊට අවස්ථාව සලසා දී තිබුණද ඇතැම් නිලධාරීන් අද දිනේම මෙම මුදල් ලබා දීමට කටයුතු කර තිබුණා. ලොකු දෙයක් තමයි මේ අවස්ථාව ඇටියට මේ කොරෝනා මේව එකත් එක්ක අපිට මේ පන්දා ලැබිච්ච එක ලොකු සහනයක්. පන්දා ගැන මේ අලුත් අවුරුද්ද දවසේ හැමෝටම ලැබෙන එක ගැන ගොඩාක් ස්තුතියි ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් ගොඩාක් මේ ජනතාවට සහනයක් වශයෙන් ඒක දීපු දේ ලොකු උදව්වක්.
මඩකල්පු දිස්ත්‍රික්කයේ පවුල් 1,47,247 දෙනෙකුට රුපියල් 5,000 දීමනාව ලබා දීම දිස්ත්‍රික් ලේකම් කනපති පිල්ලේ කරුණාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය එස් ව්‍යාලේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අද නව කොරෝනා ආසාදිතයන් 117ක් අලුතින් හඳුනා ගනිද්දී 225ක් සුවය ලබලා නිවෙස් වෙත පිටව ගියා. ලංකාවේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අඩුවක් දක්නට ලැබුණත් ලෝකයේ කොරෝනා තත්ත්වය නම් අඩුවක් වාර්තා වෙලා නැහැ. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95,737ක්. 2,984 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 92,151ක්. මෙවන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 13,97,97,267ක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 29,76,297ක්. 11,12,08,976 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඊයේ දිනේදී වැඩිම ආසාදිතින් පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 1,85,248ක්. ඊයේ දිනේදී එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,026ක්. ඇමරිකාවෙන් පමණක් ඊයේ දිනේ නව ආසාදිතින් 77,720 දෙනෙකු හඳුනා ගැනුණා. ගෙවී ගිය පැය 24 තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 819ක්. බ්‍රසීලයෙන් ගෙවී ගිය පැය 24 තුළ නව ආසාදිතයින් 80,157 දෙනෙකු හඳුනා ගැනුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 3,687ක්. අත්අඩංගුවට ගත්ත සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ලබන 19 වෙනිදා වෙනකල් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අධිකරණය අද නියම කළා. අසේල සම්පත් මහතා ඊයේ අත්අඩංගුවට ගැනුණේ 2019 වසරේදී පාරිභෝගික සේවා අධිකාරියට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට ගොනු කර තිබූ නඩුවකට අදාළවයි. අසේල සම්පත් මහතා සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක කරනවා. මිනිස්සුන්ගේ වස වෙන කතා කරන අසේල සම්පත් ඇතුලේ බන්දුලට සනීපත් දන්නේ අවුලක් නෑ. මම මිනිස්සුන්ගෙන් හෙර යන්නේ මත්තඩ මුකුළු ගංගා බලවැඩ ජඩවැඩ කරලා දෙන්නේ මේ රටේ ආහාර වෙන්නේ ආහාර වල ප්‍රතිචාර කතා කරලා මම ඇතුලට යන්නේ බන්දුලට මේ රටේ පොලිස් ඇමති එහෙම නැත්නම් සරත් වීරසේකරට. මහා පරිමාණ යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳ කරුණු හෙළිදරව් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සමත් වුණා. අත්අඩංගුවටගත් මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් ලැබුණු තොරතුරු මතයි මෙම යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ. එලෙස සොරාගත් යතුරුපැදි 4ක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. ව්‍යාජ අංක තහඩු යොදා ඒවා භාවිත කර ඇති බවයි අනාවරණය වුණේ. මෙම යතුරුපැදි අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත්තේද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරෙනවා. සිද්ධියට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රඳවා ගැනීමේ නියෝග මත තබා ගනිමින් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා. ජීවිතයේ අන්ත අසරණ භාවයට වැටුණු පියෙකු වෙනුවෙන් ත්‍රිරෝදරත රියදුනම් පිරිසක් එක්ව ඉටු කළ උදාර මෙහෙවරක් පිළිබඳ කුරුණෑගල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. තිස් දෙහැවරදි හසින්ත කුමාර දරුවන් දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක්. ඔහු ජීවිකාව ගෙන ගියේ බුලත් විට විකුණලා. ජීවත් වුණේ කුලී ගෙදරක. හසින්ත කුමාර අද ඉන්නේ ඔත්පල වෙලා රෝදපුටුවක. පොල්ගසකින් නැද වැටිලා සුසුම්නාව කැඩුණු මේ හසින්තගේ ඉනෙන් පහළ සම්පූර්ණයෙන්ම අප්‍රාණිකයි. හසින්තගේ බිරිඳ මල්කිට දරුව දෙන්න එක්ක විශාල ජීවන අරගලයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඔවුන්ගේ දුක දැකපු සංක සමරකෝන් ඇතුළු ත්‍රිරෝදරත මිතුරු ටික හසින්තගේ ජීවිතයට ධෛර්යයක් වෙන්න තීරණය කළා. ඔහුගේ බුලත් විට කඩේ දියුණු කරගන්න අවශ්‍ය ද්‍රව්‍ය හා භාණ්ඩ රාශියක් ඔවුන් හසින්තට පරිත්‍යාග කරන්නේ මෙන්න මේ විදිහට.
මම මේ පාරේ යද්දි මම මේ මල්ලියෝ දැක්කා බුලත් තිර කඩක් දාගෙන පොඩියට ජීවත් වෙනවා අපිට හිතුණා මේ අලුත් අවුරුද්ද වෙනස් විදිහට අපි සමරන්න. ඉතින් මේ මල්ට මේ අලුත් අවුරුද්ද ගෙනියන්න අපි මේ කඩේට බොට්ටියක් ගෙනත් දාලා හක්කලා අපි පොඩි අත්වලක් දුන්නා. මේ පවුලට ඉන්න තැනක් නැහැ. මේ ගෙයක් දොරක් හදලා කෙනෙක් ඉදිරිපත් වෙනවා ලොකු පිනක්. මම කුලී වැඩක් කරාගෙන හිටියේ ඉන්න අතරේ ගහකින් වැටුණා. ගහෙන් වැටලා සුසුන්නාව ඩැමේජ් වෙලා දැන් ඉනෙන් පල්ලෑ සම්පූර්ණයෙන්ම වැඩ නැහැ. ඉන්න තැනක් නැති හින්දා ඉතින් කවුරු හරි පුළුවන් නම් ලොකු පිනක් ඉතින් උදව්වක් කරනවා නම් මේ විට කඩෙන් මට ආදායමක් නැහැ. ඒක මේ අයියලා දැනගෙන මාත් එක්ක ඇවිල්ලා කතා කරුවා බට්ටියක් ගෙනත් දෙන්නම් මෙහෙමයි කියලා. ඒ බඩු ගෙනත් දුන්න අයියලා ඔක්කොටම පින් සිද්ධ වෙනවා. ඉතින් අවුරුද්ද මට දැන් හරි සුබයි. සුබ අලුත් අවුරුද්දක් කියන ඔක්කොටම. රත්නපුර පැල්මඩුල්ල හෙට්ටිකන්ද ග්‍රාමයේ තේවගාවේ නිරත වන ජනතාවට කලක ඉඳන් තිබුණු ගැටලුවකට අපූර්ව විසඳුමක් ලැබිලා තියෙනවා. ඒ තමයි කඳුකර ප්‍රදේශවල ඕන් නෙළන තේදළු පහතට ගෙනීමට කේබල් කාර් එකක් නිර්මාණය කර දීම. අලුතින් ඉදිකරන ලද රැහැන් පද්ධතිය සහ කේබල් කාර්ය විවෘත කිරීම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. හෙට්ටිකන්ද ග්‍රාමයේ වෙසෙන ජනතාව අඩි 580කට ඉහළින් නැති ප්‍රදේශවල තේවගාව සිදු කරනවා. කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘති මගිනුයි මෙම රැහැන් පද්ධතිය ඉදිකරුණේ. තේ අස්වැන්න රැගෙන ඒමට මෙන්ම තේ පැල හා පොහොර ප්‍රවාහනය කිරීමටද මෙම කේබල් කාර් ව්‍යාපෘතිය මගින් විශාල උපකාරයක් ලැබෙනවා. ව්‍යාපෘතිය සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 23ක් පමණ වනවා. ශ්‍රී ලංකා රජය මෙන්ම කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල මගිනුයි මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් හිමි වුණේ. ව්‍යාපෘතියට හැකියාව ලැබුණා මොවුන්ගේ ඒ පරම්පරා දෙක තුනක් තිස්සේ විඳපු දුක අවසන් කරන්න. අපිට බොහොම සතුටුයි. අපි ගමේ මිනිස්සුත් එක්ක ඒ කාල සීමාවෙදි එකා වගේ අපි එකට ඉඳලා මේක ජයග්‍රහණය කරා. ඇත්තටම අපි මේ දැන් අවුරුදු 30කට විතර ආසන්න කාලයක් උදේ උඩහට ගිහිල්ලා අවසර දළු මුට්ටියක ඔලුව තියාගෙන පුදුම වෙහෙසකාරී ජීවිතයක් තමයි ගත කළේ. මේ කේබල් ව්‍යාපෘතිය හින්දා අපිට ලොකු සහනයක් ලැබිලා තියෙනවා. දෙවෙනි ප්‍රදේශ කිහිපයකට අධික වැසි තත්ත්වයක් ඇති වී තිබෙන බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. මෙමගින් ඇතිවිය හැකි අනතුරු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි මෙම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ. මීට පැය කිහිපයකට පෙර බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති වුණු එම ඇටම්පිටිය බදුල්ල මාර්ගයේ පස්කන්ධයක් හේතුවෙන් අවහිර වීම මේ වෙන විට ඉවත් කොට තිබුණා. විශේෂයෙන් මේ මාර්ගයේ විවෘතව පවතින බව අපිට දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකත් එකම හාලියල පොලිසිය හරහා ලද වාර්තා අනුවත් අපිට වාර්තා කරලා තියෙනවා. මේකම මාතර කටුවන උරුබොක්ක මාර්ගයේ යම් ගල් පෙරලීම් සිද්ධියක් අපිට වාර්තා වෙනවා. එම මාර්ගයේ භාවිතයේදී එම ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය එහා සම්බන්ධ වෙමින් අවශ්‍ය පරිදි එම විකල්ප මාර්ග හෝ එම මාර්ගයේ භාවිතය පිළිබඳ අඛණ්ඩව එම බිම් මට්ටමේ දැනුවත් කිරීම කටයුතු ඒ අවශ්‍ය පරිදි එම ප්‍රදේශීය ජනතාවට අඛණ්ඩව සිදු කරලා තිබෙනවා. ජනතාවගෙන් ඉල්ලා සිටින 117 දුරකථන අංකයේ විවෘතයි ඕනෑම ආපදා අවස්ථාවකදී පැය 24 පුරාම. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.